සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ආදරයෙන් පුතේ ඔයාලවදත් අපේ KT Squad YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන එන්නේ රසායනික ගණනය කියන පාඩම. එහෙම නැත්නම් ඔයාලගේ 10 වසර පෙළ පොතේ තියෙන මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම. අතට පුතේ මේ පාඩම ඔයාලගේ O level paper එකේ ඉතාමත් වැඩි කොටසක් බර තබන පාඩමක් විදිහට ගන්න පුළුවන්. මොකද මේකේ තියෙන ගොඩක් ගණනය කිරීම, රසායනික සංයෝග ආශ්‍රිතව ගණනය කිරීම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ පාඩම එක්සෑම් එකට ලියන්න නම් අනිවාර්යෙන් හොඳට මහන්සි වෙලා මේ පාඩම අල්ලගෙන අදාළ පොයින්ට්ස් ටික අල්ලගෙන හරියට මේ පාඩම කරගත්තොත් පුතේ ඔයාලට මේ පාඩම ගැන කිසිම බයවීමක් වෙන්න දෙයක් නැහැ. අපි මේ පාඩමේ පුතේ කතා කරන්නේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන කොටස් ගැන. ඒ කියලා කියන්නේ බහුල ගැන කතා කරනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට ද්‍රවණ පිළියෙල කිරීමේදී අපිට ඉතාමත් වැදගත් මේ පාඩම. ඒ නිසා අනිවාර්යෙන් අපි මේ ටික හොඳින් ඉගෙන ගන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් අපි විද්‍යාගාරයේදී ද්‍රවණයක් පිළියෙල කරනකොට අපිට තියෙනවා සංයෝගයක් හදන්න කියලා කිව්වොත් අපිට ඒ කියන්නේ මවුලයට ගන්න ඩෙසිමීටර එකක සංයෝගයක් හදන්න කියලා කිව්වොත් අපි අනිවාර්යෙන් ඒ සංයෝගයේ කොච්චර ස්කන්ධයක් මැනගත යුතුද, කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියලා ඉගෙනුම ලබන්නේ අතර මෙන්න මේ පාඩමින්. ඒ නිසා අපි අනිවාර්යෙන් මේ පාඩම ඉතින් හොඳින් අධ්‍යයනය කරන්න ඕන. ගොඩක් පේපර් එකෙත් ගොඩක් තැන්වලට මේකෙන් ප්‍රශ්න අහනවා. කොහොම නමුත් ඉතාමත් සරල පාඩමක්. අපි බලමු කොහොමද මේ පාඩම කතා කරන්න කියලා ඉස්සරහට. හොඳයි පුතේ, අපි කතා කරන්නේ අද රසායනික ගණනය කියන කොටස. ඒ කියලා කියන්නේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම. ඉතින් මේ පාඩම මම කලින් කිව්වා වගේ තමයි සරල පාඩමක්. අපි දැන් බලමු කොහොමද මේ පාඩම ගොඩ නැගෙන්නේ කියලා. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. මුලින් පුතේ බලමු සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද කියලා. යම් පරමාණුක ස්කන්ධය ස්කන්ධ ඒකකයක් ලෙස සලකා ඊට සාපේක්ෂව අනෙකුත් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කිරීම තමයි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. මේ මූලද්‍රව්‍ය පරමාණුක සැබෑ ස්කන්ධය නම් වෙන්නේ නැහැ පුතේ. හැබැයි මේක අපි වර්තමානයේදී මම ලබන්නේ C612 කියන කාබන් සමස්ථානිකය උපයෝගී කරගෙන. අර මම පුතේ වලට කලින් සඳහන් කරා වගේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C612. එතේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12 එකක් වගේ කීවාරයක්ද කියලා තමයි මේ මූලද්‍රව්‍ය ඕනම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. ඒක අපි මෙන්න මේ විදිහට සූත්‍රයක් විදිහට ප්‍රකාශ කරලා තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදනවා C612 කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකෙන් කීවාරයක්ද කියලා බලන්න වෙන්නේ. මේ විදිහට තමයි ඒ සමීකරණය අපි ලියන්නේ. ඒ අනුව පුතේ අපි උදාහරණයක් විදිහට අපි කතා කරමු. අද ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්නේ කොහොමද කියලා. මුලින්ම පුතේ අපි දැනගන්නවා අනිවාර්යයෙන්ම කාබන් පරමාණුක සැබෑ ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. ඒ කියලා කියන්නේ කාබන් පරමාණුවක් ගත්තාම මේ කාබන් පරමාණුක ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. ඒ කියලා කියන්නේ ඉතාමත්ම කුඩා අගයක්. මේක ඉතාමත් ගන්න කිරීමට ගත නොහැකි වගේ අගයක්. නමුත් මේ පාඩමේදී අපි අනිවාර්යෙන් පරමාණුක ස්කන්ධයක් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ තවත් පරමාණුක ස්කන්ධයක් ප්‍රකාශ කරන්න අනිවාර්යෙන්ම අපි යොදාගන්නේ කාබන් C612 සමස්ථානිකයේ ස්කන්ධය. ඒ නිසා ඒතොර ඒ වගේ ඒට සාපේක්ෂව අනෙකුත් පරමාණු වල ස්කන්ධය තමයි අපි කතා කරන්නේ. ඒ නිසා අපි ඊටා කුඩා අගය මේ අවස්ථාවේදී ගණනය කිරීම සඳහා යොදාගත යුතුමයි. හරි, දැන් අපි බලමු ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොහොමද හොයන්නේ කියලා. ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න අපිට අපි කොහොමද මේ අර සූත්‍රයට කලින් කිව්වා වගේ සූත්‍රයට අපි ආදේශ කරලා ලියනවා. ඔක්සිජන් පරමාණුක ස්කන්ධය බෙදන්න ඕනේ C612 කාබන් පරමාණුක 12 එකක ස්කන්ධයක්. ඒ කියලා කියන්නේ එතකොට ඔක්සිජන් පරමාණුක ස්කන්ධය අපිට ලැබෙනවා 2.66 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් කියලා. ඒක බෙදන්න ඕනේ 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් 12න් එකක් කියලා. එතකොට සමාන වෙනවා 16.02 කියලා තමයි උත්තරේ එන්නේ. හැබැයි මේකට ඒකකයක් ඇත්තේ නැහැ. හොඳයි පුතේ. ඊළඟට සාමාන්‍යයෙන් මූලද්‍රව්‍යයක් ගත්තාම ඒවැයි සාපේක්ෂ ස්කන්ධය ආසන්න වශයෙන් අරගෙන තමයි අපි ගණන් හදන්න භාවිතා කරන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ මේ කියන්නේ මූලද්‍රව්‍යයක පරමාණුක ස්කන්ධයක් මනිනකොට අපිට දශම ස්ථාන 2කට 1කට නැත්නම් 3කට මෙන්න මේ වගේ අගයන් වලට විවිධ වූ අගයන් ලැබෙනවා. ඉතින් ඒවා ආසන්න වශයෙන් වටේලා තමයි ගණන් හදීමේදී භාවිතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය වගුවේ ආවර්ත වගුවේ සඳහන් කරලා තියෙන්නේ
මෙන්න මේ විදිහට දශම ස්ථාන එකකට දෙකකට හෝ වටේලා එහෙමත් නැත්නම් පූර්ණ සංඛ්‍යාවක් විදිහට භාවිතා කරලා. ඒ අනුව ඔයාලට දැන් පේනවා ඇති මේ වගුවක් දීලා තියෙනවා අපි මූලද්‍රව්‍ය කිහිපයක. අපි බලමු මේවා ගැන පොඩි විස්තරයක්. මුලින්ම අපි තියෙනවා සෝඩියම් මූලද්‍රව්‍ය. සාමාන්‍ය සෝඩියම් කැපිටල් N සහ සිම්පල් A කියන එකෙන් තමයි සංකේතවත් කරන්නේ. ඒ වගේම මේකේ පරමාණු ක්‍රමාංකය ගත්තාම 11යි පරමාණු ක්‍රමාංකයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23ක් වෙනවා. ඒ ගන්න මැග්නීසියම් ගත්තාම මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය 12ක්. ඒ වගේම සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24කුත් වෙනවා. ඒ වගේම ඇලුමිනියම් ගත්තොත් ඇලුමිනියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය වෙන්නේ 27ක්. වගේම සිලිකන් වල ගත්තොත් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 28ක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම තමයි ફોස්ෆරස් ගත්තොත් ફોස්ෆරස් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 31ක්. සල්ෆර් වල ගත්තොත් 32ක්. ඒතර ක්ලෝරින් වල ගත්තොත් 35.5ක්. මෙන්න මේ විදිහට පුතේ ආවර්තා වගුවේ තියෙන සියලු සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් තියෙනවා. ඒක ආවර්තා වගුවේ සාපේක්ෂ පරමාණු ක්‍රමාංකයේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ බලමු සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි සාපේක්ෂ අණුක ස්කන්ධය කතා කරන්නේ පුතේ සාමාන්‍යයෙන් සංයෝගයේ අණුවකට. ඒ කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් පරමාණුවක් ගත්තාම තනි විදිහටනේ තියෙන්නේ. නමුත් පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා අපි සංයෝග හදනවනේ. අන්නේ සංයෝගවලදී අපි කතා කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා එකක්. පරමාණු වලට තමයි අපි කතා කරන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. නමුත් අණු වලදී අපි කතා කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය. කාබන් 12 ඒ කියන්නේ කාබන් C6 ඒ කියන්නේ කාබන් 6 12 කියන සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය 12 එකක් මෙන් කී වාරයක්ද යන්න තමයි සංඛ්‍යාවෙන් එම මූලද්‍රව්‍ය හෝ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. අපි එනම් මේ කිව්ව කතාව ඇත්තද කියලා බලන්න. කාබන් ඩයොක්සයිඩ් අණුව අරගෙන ඒකේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒක හොයන්නේ මෙන්න මෙහෙමයි. කාබන් ඩයොක්සයිඩ් අණුවක් ගත්තාම ඒකේ සැබෑ ස්කන්ධය අපිට දීලා තියෙනවා 7.31 වැඩි කිරීම 10 ග්‍රෑම් කියලා. එතකොට කාබන් පරමාණුවක නම් සැබෑ ස්කන්ධය අපි දන්නවා 1.99 වැඩි කිරීම 10 ග්‍රෑම් කියලා. එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න නම් අපි කලින් අර පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවුවා වගේම කාබන් ඩයොක්සයිඩේ අණුවක ස්කන්ධය බෙදන්න ඕන C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද කියලා බලන්න. එහෙනම් අපි බෙදනවා කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය නම් 7.31 වැඩි කිරීම 10 ග්‍රෑම් කියලා. ඒ වගේම මේක බෙදන්න ඕන 12න් එකක් වැඩි කිරීම 1.99 වැඩි කිරීම 10 ග්‍රෑම් කියලා. ඒතර අපිට අවසාන උත්තරයක් ඉදිරියට එනවා 44යි කියලා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් සාපේක්ෂ අණුක ස්කන්ධය කොච්චරද? 44යි. මේදී අපි ඒකකයක් සඳහන් කරන්නේ මොකද මම කලින් ගාන හදනකොටම පෙන්නුවා ඒකකයක් අපිට ගන්න බෑ. මොකද ඒකකයක් නැහැ. හරි. ඊළඟට අපි මේක මේ හරි සරලව හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද අපි මේ විදිහට මේ 1.99 මේ විද්‍යාත්මක අංක වලින් ලියාගත්තු ගොඩාක් දිග බල තියෙන මෙන්න මේ වගේ එකක් අපි භාවිතා කරලා හදනකොට අපිට සාපේක්ෂව අපි ඉතා ලේසියෙන් හදන ක්‍රමයක් තියෙනවා. මේක තමයි අපි ගොඩක් වෙලාවට විද්‍යාවේ මෙන්න මේ පාඩම් වලදී භාවිතා කරන්නේ. මේ වගේම ඔයාලට එක්සෑම් වලදී භාවිතා කරන්න ගොඩක්ම ලැබෙන්නේ මෙන්න මේ අවස්ථාව තමයි. ඒ නිසා මේක හොඳින් බලා ගන්න. මේ ක්‍රමය ඉතා හරි සරලයි, ඉතා ලේසි. මේකෙන් තමයි අපි වැඩිදුරටත් ගණන් හැදිය යුත්තේ. අපි උදාහරණයක් විදිහට ගත්තාම ජල අණුවක තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක් දෙකක් සහ ඔක්සිජන් පරමාණු එකක්. ඒතර මේවා ස්කන්ධය සොයන්නේ කොහොමද? අපි දන්නවා සාපේක්ෂ වශයෙන් ගත්තොත් හයිඩ්‍රජන් වල ස්කන්ධය 1යි, ඔක්සිජන් වල ස්කන්ධය 16යි. එහෙනම් මෙන්න මේ විදිහට අරගෙන අපි මේ ගණනය කිරීමක් කරනවා. H2O කියන්නේ හයිඩ්‍රජන් දෙකක්, ඔක්සිජන් එකක්. ඒ කියන්නේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තොත් කොච්චරයිද? හයිඩ්‍රජන් දෙකක් තියෙන නිසා අනිවාර්යෙන් දෙවරක් එකක්. ඒ වගේම ඔක්සිජන් එකක් තියෙන නිසා ඒකේ 16කුත් මෙන්න මේ දෙක එකට එකතු වෙලා උත්තරයක් විදිහට අපිට එනවා 18. ඒක නම් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි කියලා අපිට උත්තරයක් විදිහට එනවා. අපි දැන් මේක ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක අපි මේ උදාහරණ කීපයක් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මම ඔයාලට මෙතන මේ පැත්තේ වගුවක් පෙන්නලා තියෙනවා. ඒ වගුවේ තියෙනවා ඔයාලට දැනට භාවිතා කිරීම සඳහා අවශ්‍ය වන්නේ මූලද්‍රව්‍ය 20ක් විතරයි. සාමාන්‍ය පෙළ අවස්ථාවේදී ඒ මූලද්‍රව්‍ය 20ට අදාළ සංකේත ඒ වගේම සාපේක්ෂ පරමාණු ස්කන්ධය සහ පරමාණු ක්‍රමාංකය කියන මේ සියල්ල මේ වගුවේ සඳහන් කරලා තියෙනවා. එහෙමනම් අපි ඒ වගුව භාවිතා කරගෙන අපි මේ උදාහරණ පහ කොහොමද හදන්නේ කියලා බලමු. පළවෙනිම එක තමයි
කාබන් ඩයොක්සයිඩ් කලින් සඳහන් කරා මං 44යි කියලා අපිට උත්තරයක් එනවා. නමුත් ඒක අපි හැදුවේ අර ඊටමත් දීර්ඝ ක්‍රමයක් භාවිතා කරලා. නමුත් මේ සරල ක්‍රමයේ භාවිතා කරලා අපි කොහොමද කියලා හදන්නේ කියලා දැන් බලමු. කාබන් ඩයොක්සයිඩ් ගත්තම මං කලින් සඳහන් කළ විදිහටම හදන්නේ කාබන් වල නම් කොච්චරයිද අපිට මෙතන වගුවෙන් හොයාගන්න පුළුවන්. කාබන් වල 12යි කියලා තියෙනවා. ඒ වගේම ඔක්සිජන් වල 16යි. කාබන් පරමාණු එකකිනුත් ඔක්සිජන් පරමාණු දෙකකිනුත් තමයි මේක මේ කාබන් ඩයොක්සයිඩ් කියන අණුව හැදිලා තියෙන්නේ. එහෙනම් අපි මේක හදන්න හරි ලේසියි අපිට. කාබන් වල 12යි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒතර ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එහෙනම් කාබන් 12ට ඔක්සිජන් පරමාණු දෙකක් තියෙන නිසා 16 වරක් 2 32ක් එකතු වෙනවා. ඒතකොට උත්තරේ එනවා 44ක් විදියට. ඊළඟට එක ගත්තාම H2SO4 ඒ කියන්නේ සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් ගැන කතා කරනකොට සල්ෆියුරික් වල තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක්, සල්ෆර් පරමාණුවක් සහ ඔක්සිජන් පරමාණු 4ක්. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් කොහොමද? සල්ෆර් වල 32යි, හයිඩ්‍රජන් වල 2යි, ඔක්සිජන් වල 16යි කියලා අපි දන්නවා. ඒ නිසා අපිට උත්තරයක් ඉදිරියට ගන්න පුළුවන්. එක් වරක් 2 එකතු කිරීම 32යි සල්ෆර් වල එකතු කරනවා 16 වරක් 4. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු 4 ස්කන්ධය. එතකොට අපිට උත්තරයක් ඉදිරියට 98යි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සල්ෆියුරික් වල. ඊට පස්සේ මැග්නීසියම් ඔක්සයිඩ් වල මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24යි, ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. උත්තරයක් ඉදිරියට අපිට එනවා මේ දෙකේ එකතුව 40යි. ඊළඟට බලමු ග්ලූකෝස් වල එහෙම නැත්නම් C6යි H12යි O6යි කියලා සූත්‍රයේ. මේ සූත්‍රයේ කාබන් පරමාණු 6ක්, හයිඩ්‍රජන් පරමාණු 12ක් සහ ඔක්සිජන් පරමාණු 6ක්, කාබන් පරමාණු 6ක් තියෙනවා. ඒතර එක කාබන් පරමාණුක 12යි. එහෙනම් 12 වරක් 6 වෙන්න ඕන. ඒ වගේම හයිඩ්‍රජන් පරමාණු 12ක් තියෙනවා. එක හයිඩ්‍රජන් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. එහෙනම් ඒ වගේ 12 ගුණයක් වෙන්න ඕන. ඊට පස්සේ ඒකට එකතු වෙන්න ඕනයි ඔක්සිජන් 6ක් තියෙනවා. ඒ කියන්නේ 16 වරක් 6ක් තව එකතු වෙනවා. ඒතකොට ඔක්කොම එකතු වෙලා අවසානයේ උත්තරයක් එනවා 180යි කියලා. ඊළඟට බලමු සෝඩියම් ක්ලෝරයිඩ් වල. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන එදිනෙදා භාවිතා කරන ලුණු වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තාම සෝඩියම් වල එනවා 23ක්, ක්ලෝරින් වල එනවා 35.5ක්. එතකොට ඔක්කොම උත්තරේ එනවා අපිට 58.5යි සෝඩියම් වල සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. ඊළඟට අපි කතා කරන්නේ ඇවගාඩ්‍රෝ නියතය ගැන. ඇවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ ඕනම මූලද්‍රව්‍යයක් ගත්තාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් තුල, ඒ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් වලින් සහිත ස්කන්ධයක් තුල තියෙන වූ පරමාණු නියත සංඛ්‍යාවක් තියෙනවා. මෙන්න මේකට අපි කියනවා ඇවගාඩ්‍රෝ නියතය කියලා. ඒ කොච්චරයිද කියලා ගත්තොත් 6.02 වැඩි කිරීම 1023ක් කියන සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඒක කියන්නේ ඉතාමත්ම විශාල අගයක්. මේ ගැන සාමාන්‍ය උපකල්පනයක් විදිහට ගත්තොත් ඉතින් ඔයගොල්ලන්ට මේක මේ අගය කොච්චරයිද කියලා අදහසක් විදිහට මේ ඇවගාඩ්‍රෝ නියතයට අදාළ ප්‍රමාණයක පොල් කඩලා මුළු ලෝකෙම ඉන්න බිලියන 9ක ජනතාව අතර බෙදුවා එක්කෙනෙකුට ඉතා විශාල පොල්ගෙඩි සංඛ්‍යාවක් ලැබෙනවා. අන්න ඒ වගේ ඉතාමත් ඉහළ අගයක් තමයි මේ ඇවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ. මේ ඇවගාඩ්‍රෝ නියතය දැනට පිළිගෙන තියෙන විදිහට තමයි 6.02 වැඩි කිරීම 1023ක් කියලා ප්‍රකාශ කරලා තියෙන. මේක සංකේතවත් කරනවා L අකුරින්. සාමාන්‍යයෙන් අපි කලින් කිව්වා වගේ ඕනම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ගත්තොත් දැන් කාබන් වල ග්‍රෑම් 12යි නම් කාබන් වල ගත්තොත් කාබන් ග්‍රෑම් 12ක් තුල අනිවාර්යයෙන්ම 6.02 වැඩි කිරීම 1023ක් කියන ඇවගාඩ්‍රෝ නියතයට සමාන අගයක කාබන් පරමාණු තියෙනවා. එතකොට සිල්වර් ගත්තොත් සිල්වර් ග්‍රෑම් 108ක් තුල සිල්වර් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 108යි. එහෙනම් ග්‍රෑම් 108ක් තුල තියෙන පරමාණු සංඛ්‍යාව 6.02 කිරීම 1023ක්. ඉතින් ඒ වගේම තමයි අණු ගත්තහමත් අණුවක ගත්තහමත් දැන් අපි කියමු ක්ලෝරින් අණුව කියලා ගත්තොත් ඉතින් Cl2 අණු දෙකක් එනවා. ක්ලෝරින් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයේ ඉන්නේ ග්‍රෑම් 71ක්. ඒතකොට ග්‍රෑම් 71ක් තුල ක්ලෝරින් අණු තියෙන්න පුළුවන් 6.02 වැඩි කිරීම 1023ක් ක්ලෝරින් අණු. නමුත් ක්ලෝරින් පරමාණු විදියට ගත්තොත් මේ නාටය දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්නේ මෞලයක් කියලා කියන්නේ මොකක්ද කියලා. මෞලයක් කියලා කියන්නේ C612 සමස්ථානිකයේ හරියටම කිරාගත්තු ග්‍රෑම් 12ක් තුල අඩංගු වෙන පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක මූලික තැනුම් එකක එහෙම පරමාණු හෝ වේවා අණු හෝ වේවා අයන හෝ වේවා සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය තමයි මෞලයක් කියලා අර්ථ දක්වන්නේ. ඒ කියලා කියන්නේ C612 සමස්ථානිකයේ
හරියටම ග්‍රෑම් 12ක් කිරා ගත්තොත් ඒ තුල අඩංගු වෙන පරමාණු සංඛ්‍යාවට ඒ කියලා කියන්නේ 6.02 වැඩි කිරීම 1023ක් කියන ප්‍රමාණය. මූලික දැනුම මේකක කියන්නේ පරමාණු අණු හෝ අයන මෙන්න මෙච්චර සංඛ්‍යාවක් අඩංගු වෙනවා නම් අන්න අපි ඒක අර්ථ දක්වනවා මෞලයක් කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් යම් මූලද්‍රව්‍යයක් යම් මූලද්‍රව්‍යයක පරමාණු මෞලයක් අපි ගැනීමට අවශ්‍ය නම් එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් කිරා ගන්න ඕන. අපි උදාහරණයක් විදිහට ගත්තොත් සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. එහෙනම් සෝඩියම් මවුල එකක් ගන්න නම් සෝඩියම් ග්‍රෑම් 23ක් කිරා ගන්න ඕන. ඒ වගේම තමයි යම් සංයෝග අණු මවුලයක් ගැනීමට. ඒ කියන්නේ 6.02 වැඩි කිරීම 1023ක් අණු අපිට ගන්න නම් අපි කරන්න ඕන ඒ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් කිරා ගන්න එක. උදාහරණයක් විදිහට ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි. එහෙනම් ග්‍රෑම් 180ක් කිරා ගත්තොත් අපිට ග්ලූකෝස් අණු මවුලයක් ගන්න පුළුවන්. ග්ලූකෝස් අණු මවුලයක් තුල එහෙනම් 6.02 වැඩි කිරීම 1023ක් අණු අඩංගු වෙනවා. ඊට පස්සේ අපි කතා කරන මෞලික ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද කියලා. මෞලික ස්කන්ධය කියලා කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක මෞලයක ස්කන්ධය. ගත්තොත් ඕනෑම පරමාණු හෝ එහෙම නැත්නම් අණු හෝ ද්‍රව්‍යවල මෞලයක ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් වල සූත්‍ර ස්කන්ධය ගත්තොත් 100යි. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් වල අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය 100යි. නමුත් කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 100යි. අපි ඒකකයේ විදිහට මෙන්න මේකෙදි භාවිතා කරනවා මෞලයට ග්‍රෑම් කියලා. එහෙනම් කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය වෙන්නේ මෞලයට ග්‍රෑම් 100යි. තවත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 58.5යි. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සූත්‍ර ස්කන්ධය 58.5යි. සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය ගත්තොත් මෞලයට ග්‍රෑම් 58.5යි. ඊළඟට අපි කතා කරනවා ද්‍රව්‍ය ප්‍රමාණය. එහෙම නැත්නම් මෞල ගණනය කිරීම තමයි අපි කතා කරන්නේ. මේ කතා කරන අපිට සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි simple n සමානයි simple m බෙදීම capital M කියන සූත්‍රය. මේ උදාහරණයක් විදිහට මේ ඔයාලට මේ පේන්න තියෙන ස්ක්‍රීන් එකේ අපි ඒක සාමාන්‍ය වචනයෙන් කිව්වොත් ද්‍රව්‍ය ප්‍රමාණය නැත්නම් මෞල ගණන සමානයි එම ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදන්න ඕන එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. උදාහරණයක් විදිහට ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් අපිට දුන්නා කියමු. සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞල හොයන්න කොච්චරද තියෙන්නේ කියලා ග්‍රෑම් 20ක්. එහෙනම් ඒ ග්‍රෑම් 20 බෙදන්න ඕන සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය අපි දන්නා 58.5යි කියලා. ඒකෙන් බෙදුවාම එනවා අපිට ග්‍රෑම් 20ක් තුල අඩංගු සෝඩියම් ක්ලෝරයිඩ් මෞල ප්‍රමාණය. අපි මෙන්න මේක හදනකොට ඉතා සරලව හදන්න සූත්‍රයක් මම කියලා දෙනවා ඔයාලට මේ අවස්ථාවේදී. නමුත් මේ සූත්‍රය භාවිතා කරන්න එපා සාමාන්‍ය ගානක් හදනකොට. ඒ කියලා කියන්නේ ඔයාලා එක්සෑම් එකකට එහෙම නැත්නම් ඔයාලා හරි දෙයකට හදනවා නම් මේ විදිහේ සූත්‍රය ලියන්න එපා. ඔයාලා හිතින් මේ සූත්‍රය මතක තියාගෙන ආදේශ කිරීමක් පමණක් කරන්න. එතකොට මේ උත්තරේ ඔයාලට හරි විදිහට ගන්න පුළුවන්. නමුත් ඔයාලා සූත්‍රය ලියනවා නම් මේ සූත්‍රය විතරක් යොදන්න. simple n සමානයි simple m බෙදීම capital M කියන සූත්‍රය පමණක්. සාමාන්‍යයෙන් ඔයාලා ඒතර ගණන් හදන්න යනකොට මේ සූත්‍රය තමයි භාවිතා කරන්න ඕනේ. simple n සමානයි simple m බෙදීම capital M කියන සූත්‍රය. නමුත් මෙන්න මේ පහළ මම යොදලා තියෙන සූත්‍රය වලට ආදේශ කරලා ලියන්න පුළුවන්. හැබැයි ඒ සූත්‍රය වැරදි. ඒ නිසා අපි ඒක දැනට යොදාගන්නේ ගාණන් හැදීමේ පහසුව පිළිබඳව විතරයි. ඇත්තටම ගත්තොත් මේකෙන් මේ මෞල ප්‍රමාණය විතරක් නෙමෙයි මේ ආකාරයෙන් හදන්න පුළුවන් අපිට. අනිත් දැන් මේ පාඩමේදී තවත් දේවල් අහනවා. ඒ කියන්නේ අණු සංඛ්‍යාවක් දීලා ඒ අණු සංඛ්‍යාව තුල කොච්චර මෞල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්ද? එතකොට මේ ග්‍රෑම් ප්‍රමාණයක් දීලා මේ ග්‍රෑම් ප්‍රමාණය තුල කොච්චර මෞල ප්‍රමාණයක්? එහෙම නැත්නම් අපිට මේ ග්‍රෑම් ප්‍රමාණයක් දීලා ඒ ග්‍රෑම් ප්‍රමාණය තුල කොච්චර අණු සංඛ්‍යාවක් තියෙනවද? මෙන්න මේ වගේ දේවල් හොයන්න ඉන්න පුළුවන්. එතකොට මෙන්න මේ සූත්‍රය ඔයාලා ඉතින් යොදා ගැනීමක් කරන්න ඔයාලට පුළුවන්. නමුත් මේක සූත්‍රයක් විදිහට ලියලා සූත්‍රයක් විදිහට සලකන්න එපා.